එහෙනම් පුතේ අපි අද කොටස පටන් අරගමු. ලියන්න ප්‍රශ්නයක්. දැන් එදා මම අන්තිමට අවසන් කරලා ඇත්තේ එක ප්‍රශ්නයකින් හරි වැරදි දාන ප්‍රශ්නයකින් අවසන් කරලා තියෙන්නේ ප්‍රශ්නාංක 2 දෙවෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 2 ලියන්න. හරි මෙහෙම ලියන්න ප්‍රශ්නාංක 2 පරිමේය සංඛ්‍යා හා අපරිමේය සංඛ්‍යා වෙන්කොට ලියා දක්වන්න. පරිමේය සංඛ්‍යා හා අපරිමේය සංඛ්‍යා වෙන්කොට ලියා දක්වන්න. පරිමේය සංඛ්‍යා හා අපරිමේය සංඛ්‍යා වෙන්කොට ලියා දක්වන්න. ඔන්න දරුවෝ මම සංඛ්‍යා ටික දානවා බෝඩ් එකේ. ඔයාලා පරිමේය අපරිමේය කියලා පොඩි වගුවක් දෙපැත්තකට දාලා පරිමේයවයි අපරිමේයවයි වෙන් කරලා ලියන්න. හරි. ඔන්න ඔය සංඛ්‍යා ටික. මේ සංඛ්‍යා ටික දරුවෝ පරිමේයද අපරිමේයද කියලායි දාන්න ඕනි. ඔයාලා වගුවක් හඳගන්න. මේ පැත්ත පරිමේය සංඛ්‍යා, අනිත් පැත්ත අපරිමේය සංඛ්‍යා. හරි. දෙපැත්තට දාගෙන යන්න. හරි වැඩේ කරන්න. පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා. මූල 3. මූල 3 නම් දරුවෝ මූල 3 අගය අපි දන්නා මූල 3ට අගයක් නිශ්චිතවම හරියටම ගන්න බෑනේ. එහෙනම් එයා අපරිමේය සංඛ්‍යාවක්. ඕන්න මූල 3 අපරිමේයයි. මේ පැත්තේ. මූල 4. ඒක නම් අපි අගේ දන්නවා. හරියටම දන්නවා. උත්තරේ 2යිනේ. ඒ නිසා මූල 4 මේ පැත්තේ පරිමේය සංඛ්‍යාවක්. ඕන්න ඒකත් හරි. 72. එයත් පරිමේයයි. 72. ක්‍රමා දාලා හරි කොහම හරි කමන්නේ ලියන්න මේ පැත්තේ. ඊළඟට 0.0.1. ඒක අන්ත දශමයක්. එහෙනම් එයත් පරිමේය සංඛ්‍යාවක්. 0.0.0.1. ඊළඟට 1.23 සමාවර්තයක්. අපි දන්නවා සමාවර්ත දශමත් පරිමේය සංඛ්‍යා කියලා. එහෙනම් ඒකත් මේ පැත්තේ. 1.23 සමාවර්ත. එයත් පරිමේය සංඛ්‍යාවක්. 5 ඊළඟට 5 වල අගය හරියටම කියන්න බෑ. ඒ නිසා අපරිමේය සංඛ්‍යාවක්. ඕන්න එයා අපරිමේයයි. ඊළඟට 0.1 2 3 4 5යි මේක දරුවෝ මේ හරියට මේ අර සමාවර්ත වෙන ඛණ්ඩයක්වත් නැහැනේ. ඒ වගේ මෙතන ඉවරයකුත් නැහැනේ. තවත් යනවා.
සමාවර්ත වන ඛණ්ඩයකුත් නැහැ. සමාවර්ත වෙන සංඛ්‍යාවක්වත් ඛණ්ඩයක්වත් නැහැ. ඒ වගේ මෙතනින් ඉවරක් නැහැ. එහෙනම් මෙයා අනන්ත දශමයක්. අනන්ත දශමයක්. හරි නේද? එහෙනම් මෙයා අපරිමේය සංඛ්‍යාවක්. ඕන. මෙයා නම් අපරිමේයයි. 0.1 2 3 4 5 තිත් මොකද ඉවරයක් නැහැ. එයා මේ සමාවර්ත දශමයක්වත් නෙමෙයි. 3න් 1. ඒක නම් පරිමේයයි. අපි හොඳටම දන්නවා. 3න් 1. මූල 64. මූල 64 යගේ අපි දන්නවා. 8යි. එහෙනම් එයා පරිමේයයි. මේ පැත්තේ මූල 64යි. හරි. මම දාන්න මූල 64යි. ඊළඟට මෙන්න මෙහෙම කොක්ක ඇතුලේ දරුවෝ 3 දාලා. හරි. මේක තාම ඕගොල්ලන්ට වැඩි මේක තේරෙන්නේ නැහැ. මම මේක කියලා දෙන්නම්. මොකද මේක 11 වසරේ තමයි මේක තියෙන්නේ. දන්න ළමයි හැබැයි මේක දන්නවා. මේකෙන් කියවෙන්නේ පුතේ 3න් 1 බලය. මේ කොක්ක ඇතුලේ 3 දාලා කියන එකෙන් කියවෙන්නේ 3න් 1 බලය. හරිද? එතකොට මෙයා ලියන්න පුළුවන් මෙහෙමයි. 8 3න් 1 බලය කියලා. 8 3න් 1 බලය පුතේ ගන්න පුළුවන් 2 3 වෙනි බලයේ 3න් 1 බලය. 2 3 වෙනි බලය 8යිනේ. එහෙනම් 2 3 වෙනි බලයේ 3න් 1 බලය. බලයක බලය ඇතිවිට බල දෙක ගුණ වෙනවා. 3යි 3යි කැපිලා ගියා. උත්තරේ 2යි. එහෙනම් මෙයා පරිමේය සංඛ්‍යාවක්. මොකද මේ පරිමේය සංඛ්‍යාවක් තමයි පිළිතුරට ආවේ. උත්තරේට ආවේ අපිට. හරිනේ? ඕන්න එහෙනම් මෙන්න මෙයා පරිමේය සංඛ්‍යා පැත්තේ. ඒව කියලා දෙනවා ඉස්සරහට මේ වගේ සංඛ්‍යා. ඊළඟට 4 බෙදීම මූල 3. මූල 3 නම් අපි දන්නවා අපරිමේය සංඛ්‍යාවක්. ඒ නිසා මෙයා කොහොම අපරිමේයයි. ඕන්න එහෙනම් 4 බෙදීම මූල 3 අපරිමේයයි. 0.2 ඉති ඉවරයක් නැහැ. හැබැයි මේක සමාවර්තයි. සමාවර්ත නිසා මෙයා පරිමේය සංඛ්‍යාවක්. සමාවර්ත නිසා මෙයා පරිමේය සංඛ්‍යාවක්. එහෙනම් මේ පැත්තේ මම මේ ටික මකලා දාන්නම්. අන්න එයා මේ පැත්තේ 0.2 පරිමේය. බිඳුවත් පරිමේයයි. ඍණ 4ක් පරිමේයයි. 784 වර්ගමූල 784. පුතේ 784ට මූලයක් තියෙද කියලා බලන්න චුට්ටක්. 784 මම හිතන්නේ තියෙනවා. 4 එන්න පුළුවන් 2 හෝ 28යි. ඔව් 2 හෝ 8 2 හෝ 8 7 කියන්නේ මූල 4 අගය මූල 4 අගය 2යි. 22 හෝ 28 එන්න ඕනේ. 22 හෝ 28. බලන්න 28 වරක් 28 784ක් එයි. 28 වරක් 28 ගුණ කරලා බලන්නකෝ. වර්ගමූල 784ක් එයි. හරි නේද? එහෙනම් මේ වර්ගමූල 784ට පුතේ යගයක් තියෙනවා 28යි. ඒ නිසා මෙයා පරිමේය සංඛ්‍යාවක්. ඕන්න එහෙනම් මේ පැත්තේ 784. ඊළඟට මූල 18. මූල 18ට එහෙම වගේක් නෑනේ. මූල 18 යගේ අපි දන්නේ නෑනේ. නේද? එහෙනම් එයා අපරිමේයයි. ඕන්න මූල 18 මේ පැත්තේ. මූල 20ත් අපි දන්නේ නෑ. එහෙනම් මූල 20ත් අපරිමේයයි. හරි. ඕන්න ඔය විදිහටයි දරුවෝ පරිමේය සහ අපරිමේය සංඛ්‍යා ටික වෙන් වෙන්නේ. කොහොම බලන්න හරි ළමයි මේ ටික? හරි අය? raise hand දාන්න. හරි අවශ්‍ය දේවල් ටික ලියා ගන්නටක් ගාලා අවශ්‍ය දේවල් ලියා ගන්න. ඊළඟට ලියන පුතේ මෙහෙම උපමාතෘකාවක් වගේ කියන්නේ ප්‍රධාන උපමාතෘකාවක් නෙමෙයි සාමාන්‍ය ඔය උපමාතෘකාවක් මාතෘකාවක් විදියට ගන්න උපමාතෘකාවක් විදියට හරය පරීක්ෂා කිරීමෙන්
අන්ත දශමයක්ද නැතහොත් සමාවර්ත දශමයක්ද අන්ත දශමයක්ද නැතහොත් සමාවර්ත දශමයක්ද යන්න සොයා බැලීම හරි ඔන්න පුතේ අහගන්න හරය පරීක්ෂා කරලා පුතේ අපිට කියන්න පුළුවන් අපි මේ ලියන පරිමේය සංඛ්‍යාව අන්ත දශමයක්ද එහෙමත් නැත්නම් සමාවර්ත දශමයක්ද කියලා කියන්න. හරය පරීක්ෂා කරලා. මෙන්න මෙහෙමයි. ඔන්න මම උදාහරණ ටිකක් ගන්නම්. 5න් 3 2න් 1 3න් 2 8න් 5 මෙන්න මේ ලියලා තියෙන පුතේ භාග. ඒ කියන්නේ පරිමේය සංඛ්‍යා ලියලා තියෙනවා. පරිමේය සංඛ්‍යා වන භාග. හරිද? මේවයි හරය බලන්න. හරය. මෙන්න මේ හරයේ පුතේ 2 හෝ 5 හෝ එම දෙකම හෝ 2 හරි 5 හරි මේ දෙන්නම හරි හරයේ සාධක ලෙස හරේ මොනව ලෙසද සාධක ලෙස තිබුණොත් අනිවාර්යෙන්ම මේ දීලා තියෙන පරිමේය සංඛ්‍යාව අන්ත දශමයක්. පැහැදිලිද? ඔන්න එහෙනම් අන්ත දශමයක් නම් වෙන්න ඕනේ මොකද්ද? අන්ත දශමයක් නම් හරේකෝ දෙක තියෙන්න ඕන. ඒ කියන්නේ හරයේ සාධක විදියට සාධක ලෙස හරයේ සාධක ලෙස 2 හෝ 5 හෝ එම දෙකම හෝ ඒ කියන්නේ මේ දෙන්නම හරි තිබුණොත් එයා අනිවාර්යෙන් ඒ කියන්නේ මේ දෙන්නම විතරයි වෙන ඒවා බෑ. 2 හෝ 5 හෝ එම දෙකම හෝ වෙන කවුරු හරි ඉඳියොත් එයා අන්ත නෙවෙයි. ඒතකොට එයා සමාවර්ත. 2 හෝ 5 හෝ එම දෙකම හෝ පමණක්. මෙයාලා විතරයි ඉන්න පුළුවන්. වෙන කවුරුවත් බෑ. එහෙම වුණොත් එයා අනිවාර්යෙන් අන්ත දශමයක්. ඔන්න බලන්න මෙයා. හරේ 5 ඉන්නවා. 5 විතරයි. එහෙනම් මෙයා අන්ත දශමයක්. මෙයා එහෙනම් අන්ත දශමයක්. මේ තියෙන්නේ අන්ත දශමයක්. අන්ත. මෙයා බලන්න. හරේ 2 ඉන්නවා. එහෙනම් මෙයා අන්ත දශමයක්. හරේ 3 2 හෝ 5 නෙමෙයි. එහෙනම් මෙයා සමාවර්ත දශමයක්. මෙයා සමාවර්ත දශමයක්. හරේ 8 බලන්න සාධක. හරයේ තියෙන සාධක ප්‍රථමක සාධක බලන්න. හරයේ තියෙන 8 8 ප්‍රථමක සාධක තමයි 8 දෙකෙන් බෙදන් යන්න පුළුවන්. ඔන්න 8 දෙකෙන් බෙදන් ගියාම 8 බෙදීම 2 4යි 4 බෙදීම 2 2යි. දෙකේ 3ක් එන්නේ. ඒ කියන්නේ පුතේ හරයේ සාධක ලෙස එන්නේ 2 පමණයි. 2 ඉලක්කම පමණයි. එහෙනම් මෙයා අනිවාර්යෙන් අන්ත දශමයක්. ඕන්න එහෙනම් මෙයා අන්ත දශමයක්. පැහැදිලිද? තව උදාහරණයක් දෙන්න. ඔන්න බලන්න. මේ ටික අයින් කරලා මම තියනවා 6 5. ඉතින් හරයේ තියෙන සංඛ්‍යාවේ සාධක මොනවද? 6 සාධක 2යි 3යි. හරයේ සාධක දෙන්නෙක් ඉන්නවා 2යි 3යි. එතකොට පුතේ මේ අන්ත දශමයක් වෙන්න නම් හරයේ තියෙන්න ඕන සාධක ලෙස පවතින්න ඕන 2 හෝ 5 හෝ එම දෙකම පමණයි. 2 හෝ 5 හෝ එම දෙකම පමණි. හරි? මේක 3ක් තියෙනවා. 3 ඉන්න නිසා මෙයා අන්ත දශමයක් නෙමෙයි. මෙයා එහෙනම් සමාවර්ත දශමයක්. පැහැදිලිද? තේරුණාද? එහෙනම් පුතේ අන්ත දශමයක් වෙන්න නම් හරයේ තියෙන්න ඕනි. සාධක ලෙස තියෙන්න ඕනි
දෙක හෝ පහ හෝ එම දෙකම හෝ පමණයි. දෙක හෝ පහ හෝ එම දෙකම හෝ පමණක් නම් එයා අනිවාර්යෙන්ම අන්ත දශමයක්. හරි. අපි ලියාගමු නෝට් එකේ මෙහෙම. නෝට් එක මෙහෙම ලියා ගන්න. තරුවක් දාලා පරිමේය සංඛ්‍යාවක හරයේ ප්‍රථමක සාධක ලෙස ලැබෙනුයේ වෙන පාට පෑනක් ගන්න රතු පාට පෑන වගේ ලැබෙනුයේ දෙක හෝ පහ හෝ එම දෙකම හෝ පමණක්. දෙක හෝ පහ හෝ එම දෙකම හෝ පමණක් නම් ආය සාමාන්‍ය පෑනේ පමණක් නම් ආය සාමාන්‍ය පෑනට යන්න පමණක් නම් එය අන්ත දශමයක් වේ. හරි නේද? එය අන්ත දශමයක් වේ. හරි. ඔන්න පුතේ පරිමේය සංඛ්‍යාවක හරයේ සාධක ලෙස තියෙන්න ඕන එක්කෝ දෙක එක්කෝ පහ එක්කෝ ඒ දෙකම හෝ පමණක් නම් මේ පමණයි කියන එක වඩාත් වැදගත්. හොඳේ පමණයි වෙන ඒවා තිබුණාට බෑ. දැක්කනේ මෙතන මේ දෙකේ ඉලක්කම තිබුණාට තුනක් තියෙනවනේ. ඒ නිසා මෙයා අන්ත දශමයක් නෙවෙයි. එහෙනම් මෙයා සමාවර්තයක්. අන්ත නෙවෙයි නම් සමාවර්ත. අනන්ත වෙන්නේ නැහැ නේ කොහොමද? භාගයක් මෙහෙම මේ නිකිල දෙකක් සහිත භාගයක් අනන්ත වෙන්නේ නැහැ. මෙහෙම භාගයක් අනන්ත වෙන්න පුළුවන්. එක බෙදීම මූල දෙක. මේක මොකද කියන්නේ? මේ භාගයක්. හැබැයි මේක අනන්තයි. ඇයි? අපරිමේය සංඛ්‍යාවක් කියදිලා. මේ තියෙන අපරිමේය සංඛ්‍යාවක්. ඒ නිසා පුතේ භාගයක් කියන්නේ නිකිල සහිත භාගයක් අනන්ත දශමයක් වෙන්නේ නැහැ. නිකිල සහිත භාගයක් අනන්ත දශමයක් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම භාග නම් අනන්ත දශම. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් මෙයා සමාවර්තයි. මොකද හරයේ දෙක ඇරෙන්න තුනක් තියෙනවා සාධක ලෙස. හරි. අපි උදාහරණ ටිකක් ලියාගමු. මෙහෙම මම මේ ටික මකන්නම්. මකලා ඔයාලට මම අලුත් උදාහරණ ටිකක් දෙන්නම්. උදාහරණ මෙන්න මෙහෙම ලියමු අපි. 4න් 3 අරගෙන මෙයා අපි ඉස්සරහින් ලියමු අන්ත දශමයක්. අන්ත දශමයක් හේතුව ලියන්න. හේතුව මෙතනින් වරහන්නට ලිව්වත් කමක් නැහැ. කොහොම හරි ලියන්න හේතුව හරයේ සාධක දෙක පමණි. හරයේ සාධක සමානයි 2යි. 2 පමණයි. හරයේ සාධක 2 විතරයි. ඊළඟට 6න් 1. 6න් 1. මෙයා සමාවර්ත දශමයක්. සමාවර්ත දශමයක්. හේතුව හරයේ සාධක 2 හා 3 වේ. හරයේ සාධක 2යි 3යි දෙන්න මේ 3 ඉන්න ඕනේ. ඒ නිසා හරියන්නේ නැහැ. 2 හෝ 5 හෝ ඒ දෙකම හෝ පමණයි තියෙන්න පුළුවන්. 2 හෝ 5 හෝ ඒ දෙකම හෝ පමණයි.
එහෙම වුණොත් විතරයි අන්ත දශමයක් නැත්තම් සමාවර්ත. ඕන. මෙයා සමාවර්තය. ඊළඟට 18න් 25 බලන්න හරය 18න් 25 18 මෙයාගේ ඔන්න මම සාධක ටික වෙන් කරගන්නවා 18 දෙකෙන් බෙදුනම 9යි 9 3ෙන් බෙදුනම 3යි එහෙනම් 3 ඉන්නවා මේ දෙක ඇරින්න 3ක් තියෙනවා එහෙනම් මෙයා සමාවර්ත දශමයක් හේතුව හරයේ සාධක කවුද හරයේ සාධක 2යි 3යි 2 හා 3 වේ 2 හා 3 වේ සමාවර්ත දශමයක් හේතුව හරයේ සාධක 2 හා 3 3 ඉන්නවනේ ඔන්න ඊළඟට උදාහරණයක් තව උදාහරණ 20න් 13 20න් 13 හරි ඔයාලා ලියන්න 20න් 13 බලන්න හරේ සාධක පැත්තකින් බෙදලා බලන්න 20 බෙදාගෙන යන දෙකෙන් පුළුවන් 10යි දෙකෙන් පුළුවන් 5යි 2යි 5යි ඉන්නේ හරේ සාධක 2 හා 5 හරේ සාධක 2 හා 5 වේ අපි කිව්වා 2 හෝ 5 හෝ එම දෙකම හෝ පමණක් නම් එයා අන්ත දශමයක් එහෙනම් මෙයා අන්ත දශමයක් හරි ඕනේ එයාත් අන්ත දශමයක් හරි නේද වැඩේ තේරුණාද දැන් උදාහරණ නැති එහෙනම් හරි ලියන්න ගාන මෙහෙම තුන්වෙනි ගාන මෙහෙම ලියන්න හරය පරීක්ෂා කිරීමෙන් පහත භාග අන්ත දශමද නැතහොත් සමාවර්ත දශමද අන්ත දශමද නැතහොත් සමාවර්ත දශමද යන්න ලියන්න හරිද හරය පරීක්ෂා කිරීමෙන් පහත භාග අන්ත දශමද නැතහොත් සමාවර්ත දශමද යන්න ලියන්න හරි රෝම ඉලක්කම් 1 14න් 3 ඔයාලා ඉස්සරහින් ලියන්න ඕනම් හරයේ සාධකත් හොයාගන්න ඉස්සරහින් මේ ඉස්සරහින් හොයාගන්න හරයේ තියෙන සාධක 15න් 2 9න් 5 13 බෙදීම 21 හරි මේ ටික හොයන්නකෝ රෝම ඉලක්කම් 5 තව තියෙනවා මේ ටික මුලින්ම කරලා ඉමු හරි 14න් 3 පුතේ හරේ සාධක 14 සාධක මොනවද 14 හැදිලා තියෙන්නේ දෙවරක් 7න් ප්‍රථම සාධක වෙන්නේ දෙවරක් 7 ඒ කියන්නේ මේ හරයේ 2යි 5යි දැන් පහනක් නැහැ කොහොම දෙක ඇරෙන්න 7 ඉන්නවා ඒ නිසා මෙයා අන්ත දශමයක් නෙවෙයි මෙයා එහෙනම් සමාවර්ත දශමයක්
ඔන්න එහෙනම් මෙයා සමාවර්ත දශමයක්. හේතුවත් ඕනනම් ලියලා තියාගන්න. හරයේ සාධක 2 හා 7 වේ. හරයේ සාධක 2යි 7යි. හරිද? 7ක් තියෙනවනේ. ඒ නිසා සමාවර්තයක්. 15 2. මෙයාගේ දරුවෝ හරයේ සාධක 15ද. 3 වරක් 5. ප්‍රථමක සාධක 3 වරක් 5 15යි. එහෙනම් 5 ඇරෙන්න 3ක් තියෙනවා. එහෙනම් මෙයා සමාවර්ත දශමයක්. මෙයාත් එහෙනම් සමාවර්ත දශමයක්. හරයේ සාධක 3 හා 5. 5 ඇරෙන්න 3ක් තියෙනවා. ඊළඟට 9න් 5. හරයේ සාධක 3නේ. එහෙනම් අනිවාර්යෙන් මෙයාත් එහෙනම් සමාවර්ත. සමාවර්ත දශමයක්. හේතුව හරයේ සාධක 3. ඊළඟට 21. 7 14 21. 7 වරක් 3. එහෙනම් ඒක සමාවර්ත. මේ සෙට් එකම සමාවර්ත. සමාවර්ත දශමයක්. හේතුව හරයේ සාධක 21 3 වරක් 7 3යි 7යි 3 හා 7 වේ. හරි නේද? සාධක බලන්න. බෙදලා බලන්න එතකොට එනවා. සාධක. ප්‍රථමක සාධක බලන්නේ. හරි. ඔයාලට දරුවෝ සැකයක් තියෙනවා. මේ ෆෝන් එක අරගෙන සුළු කරලා බලන්න. හරිනේ? සමාවර්තද නැද්ද කියලා ෆෝන් එක අරගෙන සුළු කරලා බලන්න. බෙදලා බලන්න මේක. කැල් එකට ගහලා. එතකොට හරි. හරි. 20න් 19. 20 සාධක මොනවද? 20 සාධක බෙදලා බලන්න. 20 බෙදන් යන ප්‍රථමක සාධක වලින් ඔන්න 20 බෙදන් ගියොත් එහෙම 20 බෙදීම 2 10 බෙදීම 2 5යි. 2යි 5යි විතරයි. එහෙනම් එයා අන්ත දශමයක්. ඕන්න මෙයා නම් අන්ත දශමයක්. හේතුව හරයේ සාධක 2 හා 5. හරයේ සාධක 2යි 5යි ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. අන්තයක්. 128 බලන්න 128 සාධක බෙදන් යන්න. 128 මම බෙදාගෙන යන්න. දෙකෙන් බෙදමු 64යි. මෙයා දෙකෙන් බෙදුවා 32යි. දෙකෙන් බෙදුවා 16යි. දෙකෙන් බෙදුවා 8යි. දෙකෙන් බෙදුවා 4යි. දෙකෙන් බෙදුවා 2යි. ඔක්කොම 2 ආවේ. එහෙනම් හරයේ සාධක 2 විතරයිනේ 2 පමණයි. එහෙනම් පුතේ මේක අන්ත දශමයක්. ඕන්න එහෙනම් මේක අන්ත දශමයක්. හේතුව හරයේ සාධක 2 පමණයි. හරයේ සාධක 2 විතරයි. ඊළඟට 200න් 3. 200 බෙදාගෙන යන්න. දෙකෙන් බෙදුවා 100යි. දෙකෙන් බෙදුවා 50යි. දෙකෙන් බෙදුවා 25යි. පහෙන් බෙදුවා 5යි. හරයේ සාධක ලෙස ආවේ 2යි 5යි විතරයි. එහෙනම් මෙයා අන්තයක්. ඔන්න එහෙනම් මෙයා අන්තයක්. අන්ත දශමයක්. අන්ත දශමයක්. හේතුව හරයේ සාධක 2 හා 5 පමණි. 2යි 5යි පමණයි. මෙතන හරයේ සාධක 2 හා 5 පමණි. හරයේ සාධක 2 හා 5 පමණි. පමණි කැලක් ලියන්න හේතුවට. 81න් 5. 81 කියන්නේ 9 වරක් 9. 9 කියන්නේ 3 වරක් 3. එහෙනම් 3 ඒවා 4කින් 3 වරක් 3 වරක් 3 වරක් 3 තමයි 81. 3 4 වෙනි බලය. දරුවෝ 2යි 5යි නෑ. 3 ඉන්නෝ. එහෙනම් මෙයා කොහොමද සමාවර්තයක්. ඕන සමාවර්ත දශම. සමාවර්ත
දශමයක්. හේතුව හරයේ සාධක 3 වේ. හරයේ සාධක 3. හරයේ සාධක 3 වේ. ඒක පමණ ලියන්න ඕනේ නැහැ. පමණ ලියන්නේ අන්ත දශම නම් විතරයි. අන්ත දශම නම් විතරයි පමණි කියලා ලියන්න ඕනේ. හරි. හරයේ සාධක 3. රෝමි ලක්කම් මේ 8 නැවැත්තුවේ ඊළඟ රෝමි ලක්කම් 9 මේ පැත්තේ රෝමි ලක්කම් 9 400න් 57 රෝමි ලක්කම් 10 චේන් එක හරි පක්කාලි ඉවර කරා. මේක මම 500ෙන් දැන්නම් දරුවෝ. මේක 500ෙන් ගන්න. මේක 500ෙන් 11 කියලා ගන්න. 500ෙන් මොකුත් දුන්නේ නැහැ. 457 500ෙන් 11. හරි මෙයා බලන්න 400. 400 බෙදාගෙන යන්න. දෙකෙන් බෙදුවා 200යි. දෙකෙන් බෙදුවා 100යි. දෙකෙන් බෙදුවා 50යි. දෙකෙන් බෙදුවා 25යි. පහෙන් බෙදුවා 5යි. 2යි 5යි පමණයි. ඕන්න එහෙනම් මෙයත් අන්තයක්. අන්ත දශමයක්. හේතුව හරයේ සාධක 2 හා 5 පමණි. හරයේ සාධක 2 හා 5 පමණි. ඊළඟට 500. 500 බෙදාගෙන යම් ප්‍රථම සාධක වලින් දෙකෙන් බෙදුවා 250යි. දෙකෙන් බෙදුවා 125යි. පහෙන් බෙදුවා 125 පහෙන් බෙදුනම 25යි. හරි. නේ. මෙතන 12 පහේව 2යි. මෙතන 25ට 5යි. 25යි. 5ට 5යි. හරි. ඕන 25යි. 2යි 5යි විතරයි හරයේ සාධක. එහෙනම් මෙයත් අන්ත දශමයක්. අන්ත දශමයක්. හේතුව හරයේ සාධක 2 හා 5 පමණි. හරයේ සාධක 2යි 5යි විතරයි. ඕන්න. වැඩේ තේරුණාද? කොහොමද හරය පරීක්ෂා කරලා අන්තයක්ද සමාවර්තයක්ද කියලා හොයාගන්න කියලා? වැඩේ හරිද? තේරුම් නැත්නම් තේරුම් නැහැ කියන දරුවෝ. හරි. ප්‍රශ්නාංක 4 ඊළඟ ගාන ලියන්න. පහත දැක්වෙන එක් භාග පහත දැක්වෙන එක් භාග පහත දැක්වෙන එක් භාග ක්‍රමාවක් දාලා දශම ලෙස නිරූපණය කර ක්‍රමාවක් දාලා දශම ලෙස නිරූපණය කර සමාවර්ත ලෙස කැටි කළ ආකාරයෙන් දක්වන්න. සමාවර්ත ලෙස කැටි කළ ආකාරයෙන් දක්වන්න. හරි. පුතේ දැන් මේ තියෙන භාග ටික ඔයාලා බෙදන්න. ඕන 9න් 4 බෙදලා ගන්න ඕන නිකන් බෑ. හරිනේ? ඔන්න රෝමි ලක්ෂණ 1 බෙදලා මට කියන්න සමාවර්ත දශම කොහොමද දෙන්නේ? ඊට පස්සේ කැටි කළ ආකාරයෙන් ලියන්න ඕනේ. හරි පටන් ගන්න. බෙදන්න කොහේ හරි කමන්නේ, කටු කොලයක හරි කමන්නේ, මෙතන හරි කමන්නේ බෙදන්න.
බෙදලා එන උත්තරේ මට කියන්න. හරිනේ 4 බෙදන්න 9. ඔන්න මම අංකක් කියලා දෙන්නම්. 4 බෙදීම 9 දීර්ඝ බෙදීමෙන් බෙදන්න. 4 9ෙන් බෙදන්න ඕනේ. 4 9ව නෑ බිඳුවයි. හරිද? ඊළඟට පුතේ මෙතෙන්ට දශම දෙක තියාගත්තා. බිඳුවක් දාගත්තා. 40ට 9 අපි දන්නවා 9 වරක් 4 36යි 9 වරක් 5 45යි. එහෙනම් 4යි ගන්න වෙන්නේ. 4 වරක් 9 36යි ආයෙත් 4ක් ඉතිරි 40ට 9 ආයෙ 4යි 9 වරක් 4 4 වරක් 9 ආයෙ 36යි ආයෙ 4ක් ඉතිරි 40ට ඔන්න 4 4 4 4 නේ යන්නේ. ඔන්න එහෙනම් මේක ලිව්වා 0.4යි 4යි 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 තිත් සමාවර්ත ලෙස කැටි කළ ආකාරයෙන් 0.4යි උඩින් තියුව තිත සමාවර්ත වන තිත. ඕන ඔය විදියට. හරි රෝම ඉලක්කම් දෙකට උත්තරේ දාන්න සමාවර්ත වෙන විදියට මෙහෙම. උත්තරේ මට එවන්න රෝම ඉලක්කම් දෙකේ පුතේ උත්තරේ එවන්න ඕන හොඳේ. හරි රෝම ඉලක්කම් දෙකේ උත්තරේ එවන්න. බිඳුවයි දශම 8යි 3යි 3යි. ඒකද අනිත් අයත් එවන්න බලන්න දරුවෝ. අනිත් ළමයිත් එවන්න. එක ළමයෙක් නෙමෙයි හැමෝම එවන්න පුතේ. මෙතන ළමයි ඔක්කොම 19ක් ඉන්නවා. ළමයි හැමෝම වැඩ කරන්න ඕන. හොඳද? පුතේ දැන් ඔයාලා මේ වැඩ කරනවද නැද්ද කියලා මම දන්නේ නෑනේ. ඇත්තටම මට තේරෙන්නේ නැහැ. ඉතින් පුතේ ඔයාලා හරි පුතේ දැන් ඔයා මේ ටික දැන් ලියා ගන්න. පටුකොලයක ලියා ගන්න. මොකද මුල් ටික ඔයා ඒතර ලියා ගන්න පුළුවන්. හරි මම වීඩියෝ එක දානවනේ group එකට. මේ පුතේ ඔයාලා මට පේන්නේ නැහැ වැඩ කරනවද නැද්ද කියලා. හරි. ඒ නිසා පුතේ ඔයාලා මේ ගණන් හදන්න. මොකද පුතේ ඔයාලා මෙතන මේකට ආවේ නිකන් මේ මට පන්ති පිස් කියවන්න නෙමෙයි. මම මේ ඔයාලා මේ ගෙදර සල්ලි වැඩි වෙලා නෙමෙයි පුතේ මේ පන්තියට ආවේ. ඔයාලා මොකටද මේක? දෙයක් ඉගෙන ගන්න. එහෙනම් පුතේ මේක ඉගෙන ගන්න හරියට. මේක හරියට ඉගෙන ගන්න. මේ වැඩේ හරියට කරන්න පුතේ. ඔයාලා මට පන්ති පිස් කියවලා ඉගෙන ගන්නව නම් වැඩේ හරියට කරගන්න ඕනේ. නැත්තම් අර අහිංසක දෙමව්පියෝ ඇත්තටම පවුල්. ඔයාලට සල්ලි දීලා පන්ති වලට ගෙවනවා. සල්ලි දෙනවා පන්ති වලට ගෙවන්න. අර බැංකුව වලට දානවා. ඉතින් ඒ ඇත්තටම පුතේ ඔයාලා මේ පන්තියට ඇවිල්ලා මේ වැඩේ කරගන්න නැත්තම් ඇත්තටම ඔයාලට හින ගහනවා. හරිද? මේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරලා මේ මිනිස්සු දරුවෝ අර බැංකුවට ගිහිල්ලා දාන්නේ කොච්චර බලාපොරොත්තුවකින්ද අනේ මේ දරුවෝ ඉගෙන ගන්නවා මේ ඉගෙන ගන්න නෙමෙයි සල්ලි දාන්නේ. එහෙමනේ ගිහිල්ලා දාන්නේ. ඉතින් ඔයාලා මේකෙන් දෙයක් කරගන්න නැත්තම් ඇත්තටම ඔයාලා කියලා වැඩක් නැහැ. ඒ නිසා පුතේ ඔයාලා ඔළුවට ගන්න මේ දැන් ඔයාලා O level ලියන්න ඉන්න ළමයි. හරි. ඔයාලා මේ අවුරුද්දේ O level 2021 O level. ඉන්න ළමයි. පුතේ ඔයාලා මේ මාස මේ මුල ඉඳලා මේ අවුරුද්ද දැන් 2021 අවුරුද්දේ මුල ඉඳලා හොඳට කැප වෙන්න ඕනි. අංක 1 කැපවීම තියෙන්න ඕන. අංක 1ට මේ O level විභාගේ සම්පූර්ණයෙන්ම හොඳට ගොඩ දා ගන්නවා. හරිනේ? ඒ නිසා පුතේ අම්මා තාත්තට බොරු කරන්න එපා. සල්ලි දීලා ඉගෙනගෙන ඒවයි වෙන දේවල් කරන්න එපා. ඇත්තටම ඔයාලට එහෙම සහගහන වෙන්න. හරිනේ? ඒ නිසා වැඩ ටික කරගන්න හරියට. හරි. අපේ ළමයි හැමෝම මට උත්තර එවන්න නැත්තම් පුතේ තේරුමක් නැහැ. ළමයි උත්තර එවන්න නැත්තම් මේක මේ පන්තියක් වෙන්නේ නැහැ එහෙම. හරිද? එහෙම දරුවෝ ළමයි ඉන්නත් එපා.
මට මාත් එක්ක ගණන් හදන ළමයි විතරයි මට ඕනේ. මාත් එක්ක මෙතන වැඩ කරන අය. හරි නේද? එහෙම අයත් එක්ක දරුවෝ මම ඉදිරියටම යනවා. මොකද මම දරුවෝ මෙතන ඔයාලට ඒකට තමයි උගන්වන්නේ. ඉතින් මෙතන කිසිම ඔයාලට අඩුපාඩුවක් කියන්නේ කොහේවත් ගැටලුවක් තැනක් තියෙන්නේ නැහැ මේ විෂය නිර්දේශයේ. සම්පූර්ණයෙන් උගන්වනවා. ඔයාලට තේරෙන දෙයක් තිබුණොත් 10 සැරයක් හරි පුතේ කියලා දෙනවා. කොච්චර ටයිම් එක ගියත් මට කාලය අදාළ නැහැ. මට කාලය පුතේ පැය දෙකේ ක්ලාස් එක මම පැය 3-4ක් කරන්න ඉඳ තියෙනවා. හරි. මට පැය දෙකේ ක්ලාස් එක මම පැය දෙකෙන් නවත්තන්නේ නැහැ. ඒක මගේ හැටි. හරි. ඒ නිසා ඔයාලා වෙනුවෙන් දරුවෝ මම මෙහි මගේ කාලයත් මම වැය කරගෙන මම කැප වෙනවා නම් ඔයාලා පුතේ ඔයාලගේ දෙමව්පියෝ ඔයාලට මුදල් වියදම් කරලා ඒ මිනිස්සු ඔයාලා වෙනුවෙන් කැප වෙනවා නම් ඔයාලට ඇයි ඒ කැපවීම වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්නේ? එතන බලන්න. හරි. අපි වැඩ ටික කරගෙන යන්න. 6න් 5. 6න් 5 බෙදාගෙන ගියාම 0.8යි 3යි 3යි 3යි. හරි. 0.8යි 3යි 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 ඔන්න එහෙනම් කැටිකල ආකාරයෙන් 0.8යි 3යි සමාවර්ත නොනොතට තිත. ඊළඟට 12න් 7. 12න් 7. දරුවෝ බෙදපු කෙනෙක් උත්තරේ දාන්න මට 0.5යි 8යි 3යි 3යිද? බෙදීම 12. හරි 0.5යි 8යි 3යි 3යි 3යි. 0.5යි 8යි 3යි 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 ඕනම යන්නේ. එහෙනම් 0.5යි 8යි සමාවර්ත වෙන්නේ 3. ඊළඟට මේක උත්තරේ දාන්න රෝම ඉලක්කම් 4. හරි රෝම ඉලක්කම් 5 6 40 ඉවර කරන්න. එකයි දශම දෙකයි හතයි 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 ගානක්. එකයි දශම දෙකයි හතයි 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 හතයි. එකයි දශම දෙකයි හතයි සමාවර්ත 7. මේකට ළමයිට අමාරුයි වගේ එක. බලන්න 10 දෙන්නේ 21. හරි. ඔව් එහෙම එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙහෙම එකක්. 0.4යි 7යි 6යි 1යි 9යි 0යි 4යි 7යි 6යි 1යි 9යි 0යි ඔන්න ඔහොම යන්නේ. හරි නේද? දැන් පුතේ ඕකේ සමාවර්ත වන කොටස අල්ලගත්තා නම් හරි.
4යි 7යි 6යි 1යි 9යි බිඳුව. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට මෙන්න මේකනේ සමාවර්ත වෙන කණ්ඩේ. 4යි 7යි 6යි 1යි 9යි බිඳුව. 4යි 7යි 6යි 1යි 9යි බිඳුව. ඔන්න එහෙනම් කෙටි කළ ආකාරයෙන් 0.4යි 7යි 6යි 1යි 9යි බිඳුව. මෙතනින් පටන් ගන්නෙ මෙතනින් තමයි අවසන් වෙන්නේ. පටන් ගන්න තැනටයි අවසන් වන තැනටයි ටික තියන්න. හරි. ඊළඟට 50 බෙදීම 22 බලන්න. දෙකයි දශම 2.7යි 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 ඔන්න ඔහම යන්නේ. එහෙනම් 2.7 තමයි පුතේ සමාවර්ත වෙන්නේ. ඔන්න එහෙනම් 2ටයි 7ටයි 32 තියුවා. හරි. ඕන්න ඒ කොටසත් හරි. ලියන්න පුතේ ඊළඟ ගාන ප්‍රශ්නාංක මම හිතන්නේ 5 වෙන්න ඕනි. කියන්න. පහත දැක්වෙන සමාවර්ත දශම භාගයක් ලෙස ලියන්න. පහත දැක්වෙන සමාවර්ත දශම භාගයක් ලෙස ලියන්න. ඔන්න දැන් මුලින්ම දුන්නේ භාග දීලා සමාවර්ත කරා. දැන් සමාවර්ත දීලා භාග කරන්න ඕනේ. හරි නේද? පහත දැක්වෙන සමාවර්ත දශම භාගයක් ලෙස ලියන්න. ඔන්න භාගයක් විදියට පුතේ ලියන්න ඕනේ. හරි. මම ඔන්න මේකේ පුතේ ගණන් කිහිපයක් දෙනවා. හොඳට බලා ගන්න මේක කරන විදිය. හරිද? ඔන්න රෝම ඉලක්කම් 1. මම කියලා දෙනවා මේක. 0.3 සමාවර්තය තමයි පුතේ භාගයක් බවට පත් කරන්න යන්නේ. හරි? 0.3. අපි දන්නවා 0.3 කියන්නේ පුතේ 0.3 ඕකනේ. ඔන්න මම මේක ඔය විදිහට ලියුවා. දැන් මෙන්න මේ 0.3 කියන එක x කියලා මම ගන්නවා. x සමානයි 0.3 කියලා ගත්තා. එයා x ට ගත්තා. හරි. දැන් මම මේ සමාවර්ත වන කොටස අයින් කරගන්න පොඩි ක්‍රමයක් කල්පනා කරනවා. මේ සමාවර්ත වන කොටස අයින් කරගන්න. මේ 3 ටික අයින් කරලා දාගන්න. මම පුතේ මේක මේ සමීකරණයක් කියන්නේ x ට සමාන කරලා ගත්ත සමීකරණයක් විදියට මෙයාගේ දෙපසම මම 10න් ගුණ කරලා ගන්නවා. ඔන්න දෙපසම මම 10න් ගුණ කරනවා. මේ පැත්තත් 10යි. එතකොට 10යි x. එහා පැත්ත 10න් ගුණ කරගම. අපි දන්නවා ගුණ වෙනවා නම් දකුණට බෙදනවා නම් වමට තමයි දශම දිට අනින්නේ. ගුණ වෙනවා නම් දකුණට දකුණු අත පැත්තට. එහෙනම් මේ පැත්තට තමයි පුතේ පයින්න ඕනේ. දැන් මේක 10න් ගුණ කරනවා. මෙයා 10න් ගුණ කරනවා. ඔන්න 0.3 ඕනෝක ගුණ කරනවා 10යි. 10න් ගුණ වෙනකොට දකුණට එක දශම ස්ථානයක් පයින්. ඕන්න එකයි. ඒ එක බිඳුවයි. එහෙනම් එක දශම ස්ථානය. ඕන්න එතකොට පුතේ මට ආවා 10යි x සමානයි 3.3 ඕන එක. හරි. මම දැන් මේක ගන්නවා 1 කියලා. මේ සමීකරණය අංක 1 කියලා ගන්නවා. මෙන්න මේ සමීකරණය අංක 2 කියලා ගන්නවා. මේ අංක 1 මේ අංක 2. දැන් බලන්න පුතේ මෙන්න මේ සමාවර්ත 3 දෙකෙන් එක අඩු කරා නම් 3 කැපිලා යනෝ නේද? දෙකෙන් එක අඩු කරා. ඔන්න දැන් මම දෙකෙන් එක අඩු කරනවා. දෙකෙන් එක අඩු කරනවා. 10යි x ඍණ x. දෙකේ දකුණු පැත්තෙන්
එකේ දක් sorry එකේ වම් පැත්ත මේ දෙකේ වම් පැත්තෙන් එකේ වම් පැත්ත අඩු කරා සමානයි දෙකේ දකුණු පැත්තෙන් 3.33333 ගානෙන් අඩු කරනවා මෙන්න මේ එකේ දකුණු පැත්ත 0.33333 ගාන මොකද බලන්න දැන් වෙන්නේ මේ පැත්තේ එනවා 10x කින් x එකක් අඩු වෙලා 9x එහා පැත්තේ පුතේ අර දශම 3.33333 එහා පැත්තේ 0.33333 3.333 යෝටි කැපිලා යනවා 3 ඍණ බිඳුව උත්තරේට එන්නේ 3යි ඕන්න එහෙනම් මෙතන එන උත්තරේට 3ක් 3.33333 ගානේ 0.33333 ගාන අඩු කරන්න. එතන එන්නේ 3යි. දැන් x නේ හොයාගන්නවා. දෙපැත්තම 9ෙන් බෙදන්න. ඔන්න මෙතනින් පස්සේ 9යි x සමානයි 3යි. මේ පැත්තත් 9ෙන් බෙදුවා. මේ පැත්තත් 9ෙන් බෙදුවා. 9යි 9යි කැපිලා ගියා. x සමානයි 9ෙන් 3 සරල කරන්න පුතේ. 9ෙන් 3යි කියන්නේ 3ෙන් 1යි. ඕන්න එහෙනම් අපි හොයාගත්ත භාගය 3ෙන් 1යි. ලියා ගන්න මේ ටික පහලට ලියා ගන්න. හරි. පහලට ලියා ගන්න. හරි එහෙනම් රෝම ඉලක්කම් 2 බිංදුවයි දශම දෙකේ සමාවර්ත. හරිද? 0.2 සමාවර්තය. ඔන්න පුතේ මම මෙයාගේ සමාවර්තය දිග හැරලා ගන්නවා x කියලා යාව 0.2 ඕන්න x කියලා ගත්තා. ඕනම් මෙතනත් ඒකම ලියා ගන්න. දැන් මෙයාගේ සමාවර්ත කොටස අයින් කර ගන්න ඕන නිසා අඩු කරන්න ඕනයි. ඒ නිසා මම මෙයා මුලින්ම ගුණ කරගන්නවා. ඔන්න 10න් ගුණ කරනවා. මෙයාව 10යි. එතකොට මෙයා 10න් ගුණ වුණාම 10යි x. මෙතන 10න් ගුණ වුණාම 10යි x. මෙයා 10න් ගුණ වුණාම දශම ස්ථානයක් මේ පැත්තට පයින්නවා. එතකොට 2.2 ඕන ඔහොමනේ. මෙයා 10න් ගුණ වුණාම ගුණ වෙනවා නම් දකුණට එක දශම ස්ථානයක් දකුණට පැන්න. එතකොට 2.2 ගන්න. දැන් පුතේ මෙයා අංක 1 මෙයා අංක 2 දෙකෙන් එක අඩු කරන්න. 2 ඍණ 1 ඔන්න 10x කින් x එකක් අඩු වෙනවා. 10යි x කින් අඩු වෙනවා x එකක්. ඊට පස්සේ 2.2 ගානේ 0.2 ගානක් අඩු වෙනවා. ඔන්න 2.2 ගානෙන් අඩු වෙනවා 0.2 ගාන. ඒතර මෙන්න මේ 2.2 සෙට් එක. 2.2 සෙට් එක මොකද වෙන්නේ? කැපිලා යනවා. ඕනේ ඒතර 10x x එකක් අඩු වුණා. මෙතන එනවා 9x. මේ 2.2 ටික කැපිලා ගියා. දෙකෙන් බිඳුවක් 2යි. දැන් දෙපසම 9ෙන් බෙදනවා. ඕන්න දැන් x සමානයි 9ෙන් 2යි. හරිද? වැඩේ තේරුණානේ? හරි. රෝම ඉලක්කම් 3 ඊළඟට. රෝම ඉලක්කම් 3 0.12 සමාවර්ත. 0.12 සමාවර්ත. 0.12 සමාවර්ත. මේ දෙන්නම සමාවර්ත වෙනවා දැන්. එතකොට 10න් ගුණ කරලා නම් හරියන්නේ නැහැ. සමාවර්ත ඉවත් වෙන්න ඕනිනේ. බලන්න එතකොට කීයෙන්ද ගුණ කරගන්න ඕනේ කියලා. ඔන්න පුතේ මම මෙයා ගන්නම් x කියලා. මහන්න. මෙයා ගන්නවා x කියලා. x සමානයි 0.12 1.2
1 2 ඕන මොනවා. එතකොට දැන් පුතේ මේකේ සමාවර්තය ඉවත් වෙන්න ඕනනේ. 10න් ගුණ කරොත් 10න් ගුණ කරොත් 1යි පයින්නේ. එතකොට 2යි 1යි ගැටලුවක් නේ. 1යි 2යි 1යි 2යි කැපෙන්නේ නැහැ. එහෙනම් 1යි 2යි 1යි 2යි කැපෙන්නේ නම් මේ ඛණ්ඩයම මේ කාණ්ඩයම පහු කරන්න ඕනේ. එහෙනම් දශම ස්ථාන දෙකක් පයින්න ඕනේ. දශම ස්ථාන දෙකක් පයින්නවා කියන්නේ 100න් ගුණ කරන්න ඕනේ. එහෙනම් මේ දෙපැත්තම 100න් ගුණ කරන්න. ඔන්න එතකොට මේ පැත්ත 100යි x. මෙහා 100න් ගුණ වෙච්ච ගමන් දශම ස්ථාන දෙකක් පයින්නවා. 1යි 2යි. ඕන එතකොට එනවා 12.1.2.1.2.1.2 ප්‍රශ්නයක් නැහැ. දැන් ගානට 12 කැපිලා යනවනේ. ඕන්න මෙයා අංක 1 මෙයා අංක 2 දෙකෙන් එක අඩු කරන්න දැන් 2 ඍණ 1 උත්තරේ දාන්න හොයාගත්තු ළමයි CIX ගෙන් x එකක් CIX ඍණ x සමානයි 12.1.2 අඩු වෙනවා 0.1.2 CIX ගෙන් x එකක් අඩු වුණා 99යි x 12.12 එතකොට මේ 12 මේ 12 කැපිලා ගියාම 12 ඉතුරු වෙන්නේ. දැන් දෙපසම 99 බෙදන්න. දෙපසම 99යි. 99යි කැපිලා ගියා. x සමානයි 12 බෙදීම 99 අපිට ඕන නම් තව සරල කරගන්න පුළුවන්. 12 බෙදීම 99 තුනෙන් කපන්න පුළුවන්. එතකොට 4 බෙදීම 99ට 3 ඒවා 33යි. ඕන්න 4 බෙදීම 33යි. හරි. 4 බෙදීම 33යි. ඊළඟට රෝගී ලක්ෂණ 4 මේක තනියම හදන්න. රෝගී ලක්ෂණ 4 ඔයාලා තනියම 0.25 සමාවර්තය. 0.25 සමාවර්තය. හරි තනියෙන් හදන්න. තනියම හදලා උත්තරේ එවන්න මට. ඒක ඉවරයට රෝමි ලක්කම් 5. හරි මම මෙයා ගන්නම් x කියලා. x සමානයි 0.25 දශම ස්ථාන දෙකක් පන්නන්න ඕන. ඒ නිසා 100 ගුණ කරනවා. CIX සමානයි 25.2.5 දැන් එකින් දෙක මෙයා අංක 1 මෙයා අංක 2 දෙකෙන් එක අඩු කරනවා. 2 ඍණ 1 CIX ඍණ x සමානයි 25.25 අඩු වෙනවා 0.25 ඔන්න පුතේ මෙතන එනවා 99යි x සමානයි 25ට කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ 25යි. දෙපසම දැන් 99න් බෙදුවා 99යි කැපිලා ගියා. x සමානයි 25 බෙදීම 99යි. ඒක නම් උත්තරය ඇවිල්ලා. හරි. 25 බෙදීම 99යි. රෝමි ලක්කම් 5ක් හදන්න. රෝමි ලක්කම් 5
ඒක පුතේ දශම ස්ථාන 3 සමාවර්ත වෙන්නේ. හරි? 3. එතකොට දශම ස්ථාන 3ක් පන්නන්න ඕනේ. 3ක් පන්නන්න ඕන නම් කීයෙන් දුගුණ කරන්න ඕනේ? හරි. අරය ගන්නම් මම x කියලා. x සමානයි 1.2.3යි 2.3යි තිත්. ඔන්න දැන් මේ 2.3 තමයි සමාවර්ත වෙන්නේ. ඒ කියන්නේ මේ දශම දිට මෙතෙන්ටම ගේන්න ඕන. එහෙනම් 1000න් ගුණ කරගන්න වෙන්නේ මේ. දශම ස්ථාන 3ක් පන්නන්න ඕනයි. 1000න් ගුණ කරන්න. ඔන්න එතකොට 1000x සමානයි 1000න් ගුණ වෙනකොට දශම ස්ථාන 3ක් පයින්නවා. 1 2 3යි. ඔන්න එතකොට මේ 3ක් මෙහෙට පැන්නට පස්සේ මෙතන තමයි දශම දිට එන්නේ. 1 2.3යි දශම 2.3යි 2.3යි කොහොමද යන්නේ? ඕන. මෙයා අංක 1 මෙයා අංක 2 දෙකෙන් එක අඩු කරන්න බෑ. 2 රින 1 10x කින් x එකක් 10x රින x සමානයි 1203.2.3 අඩු වෙනවා 1.2.3 හරි 10x කින් x එකක් 999x සමානයි මේ පැත්ත 2.3 කැපිලා ගිහිල්ලා 1203න් එකක් අඩු වුණාම 1202යි 1202යි ඔන්න දැන් දෙපසම 999න් බෙදනවා මේ පැත්තත් 999න් කැපිලා ගියා x සමානයි 1202 බෙදීම 999යි ඕන වැඩේ හරි වැඩේ හරි ළමයි හොඳයි උත්තර අරගෙන ඔන්න පුතේ ඔය තියෙන්නේ සමාවර්ත දශමයක් භාගයක් බවට පත් කිරීම මේ කොටස මම ඔයාලට අමතරව කියලා දුන්නා 11 වසරේ අලුත් සිලබස් අච්චු පොතෙන් මේක අයින් කරලා දුන්නා හරිද මේ ඔයාලට මේක මම වැඩිපුර කියලා දුන්නා මොකද හදිසියට ඔයා දැනගෙන ඉන්න ඕනේ මේක ඔයාලගේ දැනුමටයි කියලා දුන්නේ මේක විභාගෙට අහන්නේ නැහැ කිසිම පේපර් එකකවත් අහන්නේ නැහැ මේක හරි නේද ඔයාලගේ දැනුමට මේ කියලා දුන්නේ හරි ඊළඟට ඔන්න පුතේ මේ කොටස මම දැන් ඉවරයක් කරන්න යන්නේ දැන් ඔය අපි එදා පටන් ගත්ත කොටස ඉවරයක් කරන්න හරි දැන් ඔන්න බලන්න මේ තාත්වික සංඛ්‍යා කියන එකනේ පුතේ පරිමේය සංඛ්‍යා හා අපරිමේය සංඛ්‍යා විදියට බෙදලා ගත්තේ හරිද ඔයාලට අච්චු පොත් හම්බුනා නම් පුතේ අච්චු පොත් අරගන්න අච්චු පොතේ 7 වෙනි පිටුව මෙන්න මේ කුලකයක් තියෙනවා ඒ කුලකේ චුට්ටක් කියලා දෙන්නයි හදන්නේ මෙන්න මෙහෙමයි මේ තියෙන්නේ තාත්වික සංඛ්‍යා කියන කුලකය තාත්වික සංඛ්‍යා කුලකය තමයි මම යන්නේ හරි මේකේ පුතේ මේ කුලකය තාත්වික සංඛ්‍යා එහෙනම් මෙයා මේ සාර්වත්‍රික කුලක කියන්නේ තාත්වික සංඛ්‍යා මෙයා තමයි r කුලකය හරි මෙයා තමයි r තාත්වික සංඛ්‍යා කුලකය එතකොට මේකේ ඇතුලේ තියෙනවා උපකුලකයක් මෙයා තමයි පරිමේය සංඛ්‍යා කුලකය. ඒ කියන්නේ Q. පරිමේය සංඛ්‍යාවේ සංකේතය Q නේ. ඒතර Q ට අයත් නොවෙන්නේ අපරිමේය සංඛ්‍යා. ඒතර මේ වටේ ඉන්නේ මොනවද?
q dash මේ වටේ එහෙනම් q dash q prime එක පැහැදිලිද මේ වටේ ඉන්නේ q dash එතකොට පුතේ පරිමේය සංඛ්‍යා ඇතුලේ ඉන්නවා නිකිල කුලකය මේක ඇතුලේ තවත් උපකුලකයක් විදිහට ඉන්නවා නිකිල කුලකය ඔන්න එහෙනම් මේ කුලකය මම ගන්නම් නිකිල එතකොට පුතේ නිකිල කුලකයේ ඇතුලේ ඉන්නවා ධන නිකිල. ඔන්න නිකිල කුලකයේ ඇතුලේ ඉන්නවා ධන නිකිල. මේ ඉන්නේ ධන නිකිල. Z plus ධන නිකිල වලට තවත් නමක් කිව්වා. ගණින සංඛ්‍යා, සංයුත සංඛ්‍යා. ඒ නිසා මම මෙතෙන්ට අනිත් සංකේතේ n එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි n කියන්නේ. හරිද? ගණින සංඛ්‍යා එහෙම නැත්නම් සංයුත සංඛ්‍යා n. ඒ සංකේතේ පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න මේ ධන නිකිල නම් මේ කුලකය නිකිල නම් මේ තියෙන්නේ කුලකය මේ කුලකය නිකිල නම් මේ තියෙන ධන නිකිල නම් එතකොට ධන නිකිල වලට අයත් නොවන නිකිල ටික තමයි පුතේ බිඳුව සහ ඍණ නිකිල. ඒතර මේ වටේ ඉන්නේ බිඳුවයි ඍණ නිකිල ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔන්න ඔය වගේ. තමයි මේ වටේ ඉන්නේ. එතන මැද ඉන්නේ ධන නිකිල. 1 2 3 ඕනෝ. එතකොට පුතේ මේ තියෙන්නේ පරිමේය සංඛ්‍යා කුලකයෙන්. හරි පරිමේය සංඛ්‍යාවල අපි නිකිල ටික ලියලා තියෙන්නේ. එතකොට මේ ඉන්න ඕන මොනවද? මේ තියෙන්නේ අන්ත දශමයි සමාවර්ත දශමයි. එහෙනම් මේ වටේ ඉන්න ඕන අන්ත දශමයි සමාවර්ත දශමයි ඒ වගේම භාගයි. ඔන්න. මේ ඉන්නේ දෙකෙන් එක මේ පැත්තේ ඉන්නේ. තව 3න් එක ඊළඟට 0.3 සමාවර්ත ඕනව. හරි. තව ඕන ඍණ 5න් එක. හරි. එතකොට මේ ඉන්නේ පරිමේය නොවන අපරිමේය සංඛ්‍යා. ඒ කියන්නේ 5 වල අගය, මූල 2 අගය, මූල 3 අගය, මූල 5 අගය. ඔන්න ඔය chart එක ඇඳලා මේ කොටස අවසන් කරන්න. මේ කඩ ගන්න chart එක අච්චුපොත් තියෙනම් 7 වෙනි පිටුවේ තියෙනවා මේක. අච්චුපොත් තියෙනම් 7 වෙනි පිටුවේ තියෙනවා. වැඩ ඉවර නම් raise hand දාන්න. වැඩ ඉවර ළමයි raise hand දාන්න. නැත්නම් ඉවරයි කියලා message එකක් දාන්න. හරි අපි එහෙනම් ඊළඟ කොටස පටන් ගමු. ලියන්න පුතේ මාතෘකාව අලුත් මාතෘකාවක්. කරණී නයන්න මොකද? කරණී ලියන්න කරණී හරි. හරි. දැන් මේ ඉඳලා අපේ ළමයි අර වැඩේ කරන්න. හරිද? ඔන්න පුතේ අහගන්න කරණී. කරණී කියන්නේ පුතේ නිශ්චිතවම හරියටම අගය දන්නේ නැති මූල සංඛ්‍යා වලට තමයි පුතේ කරණී කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේවා. නේද? මූල 2 කරණියක්. මූල 3 කරණියක්. මූල 4 අපි අගේ දන්නවා 2යි. එහෙනම් මෙයා කරණියක් නෙවෙයි. ආපෝ මෙයා කරණියක් නෙවෙයි. මූල 5 කරණියක්.
මූල 6 කරණියක්. මූල 7 කරණියක්. එහෙනම් කරණි කියන්නේ නිශ්චිතවම අගය දන්නේ නැති මූල සංඛ්‍යා වලට තමයි පුතේ කරණි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මොනවද මේ? අර අපරිමීය සංඛ්‍යානේ. එහෙම තමයි. හරි. ලියන්න මෙහෙම. කරණි යටතේ නිශ්චිතවම අගය ප්‍රකාශ කළ නොහැකි නිශ්චිතවම අගය ප්‍රකාශ කළ නොහැකි නිශ්චිතවම අගය ප්‍රකාශ කළ නොහැකි මූල සංඛ්‍යා කරණි ලෙස හැඳින්වේ. නිශ්චිතවම අගය ප්‍රකාශ කළ නොහැකි මූල සංඛ්‍යා කරණි ලෙස හැඳින්වේ. හරි. උදා කියලා මේ සෙට් එකක් ලියාගන්න. ඔන්න කරණි ටික. හරි. ඊළඟට පුතේ අකිල කරණි. අකිල අයියාගේ කරණි. ඔන්න අකිල කරණි. ඊළඟ උපමාතෘකාව අබිල නෙමෙයි අකිල. එහා ගෙදර අයියා මතක් කරගන්න. එතකොට හරි. අකිල කරණි. එයාගේ නම අකිල නෙමෙයි දාන්න කවන්නේ. වෙන නම් දාන්න එපා. අකිල. කරණි. අකිල අයියාගේ කරණි. හරිද? පුතේ අකිල කරණි කියන්නේ මෙන්න මේවට අහගන්න. අකිල කරණි කියන්නේ පරිමේය සාධකයකත් අපරිමේය සාධකයකත් ගුණිතයක් ලෙස ලිවිය හැකි කරණි. මේ පදේ කිව්වේ. මෙන්න මෙහෙම. මම මූල 12 ගන්නවා. මම මෙහෙම ලියන්න. මූල 12. කරණියක්ද? ඔව් කරණියක්. නිශ්චිතව මගේ දන්නේ නැහැ. හැබැයි මේක විශේෂයි මේ කරණිය. එයා අකිල කරණියක්. ඇයි මෙයාට අකිල කරණියක් කියන්නේ? මෙයාට පුතේ අකිල කරණියක් කියන්නේ මෙයාව අපිට සරල කරලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මූල 12 අපිට ලියන්න පුළුවන් මූල 4 වරක් 3 කියලා. ඔන්න ඔය විදියට. 4 වරක් 3 12යිනේ. මේ කොහොම ලියන්න පුළුවන්. ඒ වගේම මේ මූල 4 අපි අගේ දානවා. ඔන්න ඊළඟට මූල 4 මම මෙහෙම ලියනවා. දැන් මේක මේ මූලය දෙන්නට වෙනම කඩලා. මූල 4 වෙනම ගුණ කිරීම මූල 3 වෙනම. ඊළඟට මේ මූල 4 අපි අගේ දන්න ඕන 2යි කියන්නේ. 2යි. දෙවරක් මූල 3. දෙවරක් මූල 3 අපිට ලියන්න පුළුවන්. 2යි මූල 3යි කියලා. ඔන්න එහෙනම් දෙවරක් මූල 3 අපි ලිව්වා 2යි මූල 3යි. හරි. එතකොට පුතේ මේ දෙකේ ඉලක්කම කියන්නේ මොන සාධකයක්ද? පරිමේය සංඛ්‍යාවද අපරිමේය සංඛ්‍යාවද? දෙක කියන්නේ පරිමේය. එහෙනම් මේ තමයි පරිමේය සාධකය. මෙයා තමයි පරිමේය සාධකය. මෙයා තමයි මූල 3. මූල 3 මොකද්ද? අපරිමේය සාධකය. මෙයා තමයි පුතේ අපරිමේය සාධකය. හරි. ඔන්න දැන් මම කියනවා. අර්ථ දැක්වීමේ. පරිමේය සාධකයක අපරිමේය සාධකයක ගුණිතයක් ලෙස ලිවිය හැකි කරණි. මෙන්න මේ කරණි තමයි පුතේ අකිල කරණි ලෙස හඳුන්වන්නේ. හරිද? පරිමේය සාධකයකත් අපරිමේය සාධකයක ගුණිතයක්. දැක්කනේ මේකේ ගුණිතය. ගුණිතයක් ලෙස ලිවිය හැකි කරණි තමයි අකිල කරණි. එහෙනම් පුතේ මෙයාලගෙන් අකිල කරණිය මෙයා නෙමෙයි, මෙන්න මෙයා තමයි අකිල කරණිය. මෙයා තමයි අකිල අයියා. මේ ඉන්නේ අකිල ඉන්නේ. ඔන්න මෙයා තමයි අකිල කරණිය. හරි.
ලියන්න මෙහෙම අකිලකරණී යටතේ පරිමේය සාධකයකත් අකිලකරණී යටතේ ලියන්නේ මේ අකිලකරණී යටතේ පරිමේය සාධකයකත් අපරිමේය සාධකයකත් ගුණිතයක් ලෙස ලිවිය හැකි කරණි මෙන්න මේවා කරණි අකිල කරණි ලෙස හැඳින්වේ හරි නේද උදා කියලා මේක දාගන්න මෙයා තමයි අකිලකරණිය මූල 12 තමයි අකිලකරණිය ඕන්න උදා හරි මෙයා තමයි අකිලකරණිය මෙයා තමයි පරිමේය සාධකය මේ තමයි අපරිමේය සාධකය වැඩ ඉවර නම් රේස් හෑන්ඩ් දාන්න හරි පුතේ ඔන්න පරිමේය සාධකයි අපරිමේය සාධකයක් ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් කාරණේ තමයි අකිලකරණි කියලා හඳුන්වන්නේ. හරි. අපි දැන් ලියමු ඊළඟ ගාන කමන්නේ. දැන් පළවෙනි ප්‍රශ්නේ කියලා ගත්තත් කමන්නේ. කරණියට තියෙන ප්‍රශ්නාංක 1 ලියන්න මෙහෙම. පහත අකිලකරණි සරල කර ලියන්න. පහත අකිලකරණි සරල කර ලියන්න. පහත අකිලකරණි සරල කර ලියන්න. හරි. දැන් ඔය මේ කරණි සරල කර ලියන්න කලින් අපේ ළමයි මෙන්න මේ මූලවල අගයන් දැනගන්න ඕනි. හරිද? ඒ ටික පුතේ ඔයාලට මතකයිනේ මූල මේවයි අගයන් මූල 4 මූල 9 ප්‍රශ්නයක් නැහැනේ. හරි. ඒව දැනගන්න ඕන. හොඳේ නැත්තම් කියන්න බෑ මේවා මේ විදිහට. මූල 4 මූල 9 මූල 16 මූල 25 මූල 36 මූල 49 මූල 64 මූල 81 මූල 100 මූල 121 මූල 144 මේ විදිහට දැනගන්න ඕනේ. හරි. රෝමි ලක්කම් 1 මූල 32 මූල 32 සරල කරලා ලියන්න මේ විදිහට. එතකොට මෙයා තමයි පුතේ අකිලකරණිය. මෙයා තමයි අකිලකරණිය. මූල 32 තමයි අකිලකරණිය. මූල 32 දැන් අපිට පූර්ණ වර්ගයක් ඕනයි. හරි. මේක දරුවෝ මූල 32 අපිට මේක කඩන්න පුළුවන් එකක් තමයි 4 වරක් වලින්. අනිත් එක තමයි 16 වරක් වලින්. හැබැයි 4 වරක් වලින් කඩන්න එපා. ඇයි දන්නවද? ආයෙන්නේ අකිලකරණියක්. ඔන්න මම ඕනනම් මේක 4 වරක් වලින් කඩලා පෙන්නන්නම්. මූල 32 ලියන්න එපා. මේක අපිට ලියන්න පුළුවන් 4 වරක් 8 කියලා. 4 වරක් 8 32යි. ඔන්න දැන් මූල 4ට මූල 4 දුන්නා. මූල 8ට මූල 8 දුන්නා. දෙන්නට කොක්ක බෙදලා දුන්නා. ඔන්න දෙන්නටම කොක්ක නැහැ. මූල 4 කියන්නේ 2යි. මෙයා මූල 8යි. එන්නේ 2යි මූල 8යි. ඈ 2යි මූල 8. මේ මූල 8 කියන්නේ මොකද්ද? ඒත් අකිලකරණියක්මයි. මේකත් අකිලයක්. මේකත් අකිලයක්. අකිලයමයි. හරිද? එහෙනම් හරියන්නේ මූල 8 ආයි සරල කරන්න පුළුවන්. එහෙනම් මේක බෑ. මේක එපා. මෙහෙම කරනවා නම් දරුවෝ මෙහෙම කරනවා නම් ආයිමත් මේක මහ වදයක්. හොඳේ මෙහෙම කරන්න යන්න එපා.
ආයෙමත් මේක මූලට කියන එක ලියන්න පුළුවන් නේ. 4 වරක් 2 මෙහෙම කරන්න එපා හොඳේ. මේ විදිහට හදන්න එපා. ඔන්න 4 කියන්නේ මොකද්ද? 2යි. මෙහා මූල 2යි. ඔන්න එතකොට දෙවරක් 2 4යි 4යි මූල 2යි. ඔන්න ඕක තමයි උත්තරේ. හැබැයි මෙහෙම කරන්න යන්න එපා. එතකොට මේක 4 වරක් 8 නැතුව 32 අපි කියන්න පුළුවන් 16 වරක් 2. 16 වරක් 2. එතකොට මේක හොයාගන්නේ කොහොමද? මම හොයාගන්න ක්‍රමයක් කියලා දෙන්න. මේක පුතේ සුදුසු කාල හොයාගන්න පුළුවන් මෙන්න මේක. මේ 32 බෙදන්න ප්‍රථමක සාධක වලින් බෙදලා බලන්න එන්නේ පූර්ණ වර්ගයක්ද කියලා. පූර්ණ වර්ග කියන්නේ මොනවද? එකේ වර්ගය 1යි, දෙකේ වර්ගය 4යි, තුනේ වර්ගය 9යි, හතර වර්ගය 16යි, පහේ වර්ගය 25යි, හය වර්ගය 36යි. ආන්නේව තමයි පූර්ණ වර්ග. මෙයා ප්‍රථමක සාධක වලින් බෙදලා බලන්න පූර්ණ වර්ග එනවද කියලා. දෙකෙන් බෙදුවා. 32 දෙකෙන් බෙදුනම අපි දන්නවා කීයද? 16යි. 16 කියන්නේ පූර්ණ වර්ගයක් නේ. ඔව් හතරේ වර්ගය. එහෙනම් 32 දෙකෙන් බෙදුවා. ඔන්න 16යි පූර්ණ වර්ගයක් ආවා. උතනින් නැවතුවා. හරි. එහෙනම් දැන් මෙහෙම කරන්න යන්නේ නෑ අපි. ඔය වැඩේ මෙහෙම කරන්නේ අර විදියට. මෙන්න මේ විදියට. එහෙනම් 32 ලියන්න පුළුවන්. දැන් මේක දරුවෝ ලියන්නේ දෙවරක් 16 නෙමෙයි. පූර්ණ වර්ගයේ මුලින් ලියවෙන්න ඕනේ. දෙවරක් 16 කිව්වොත් මෙයා නෙමෙයිනේ පූර්ණ වර්ගය. මෙයානේ පූර්ණ වර්ගය. මේ වර්ගයේ මුලින් ලියන්න ඕනේ. එතකොට 16 වරක් 2. 16 වරක් 2 කියලා තමයි මෙතන ලියන්නේ. හරිද? ඔන්න මෙයාට කොක්ක මෙයාට දුන්නා. අරයක කොක්ක අරයට දුන්නා. මූල 16 කියන්නේ 4යි. මෙයා මූල 2යි. ඒ කියන්නේ උත්තරේ 4යි මූල 2යි. ඕන්න වැඩේ හරි. හරි. මම ගණන් ටික දාන්නම්. ඔයාලා හදාගෙන යන්න. රෝමිලක්කම් දෙක මූල 128යි. රෝමිලක්කම් 3 මූල 28යි. රෝමිලක්කම් 4 මූල 54යි. රෝමිලක්කම් 5 මූල 150යි. හරි. දැන් දරුවෝ මේකට ඔයාලට උත්තර දාන්න ක්‍රමයකුත් තියෙන්න ඕනේ. ඔයාලා මෙහෙම කරන්න. දැන් මූලය කොක්ක දාන්න බෑනේ ෆෝන් එකේ. හරි. මේ ඔය කොක්ක දාන්න ඉරි කෑල්ලක. මේ කොක්ක මෙන්න මෙහෙම ඔයාලා දැන් මට උත්තරේ මැසේජ් කරද්දී 4 ඉරි කෑල්ලක් 2. එතකොට මම දැනගන්නම් මේ ලියලා තියෙන 4යි මූල 2යි කියලා. හරිනේ. කොක්ක වෙනුවට ඉරි කෑල්ල දාන්න. පැහැදිලිද? එහෙම මට උත්තරේ වන්න. ප්‍රමිලක්කම් 2 3 4 5. තව උත්තර තව ගණන් දානවා.
හරි මම රෝමි ලක්ෂණ දෙක මේ පැත්තට ගන්නම්. වර්ගමූල 128. අයින් කරන්නම් මේක. හරි මේකට මම බෙදලා බලන්නම් මුලින්ම 128 දෙකෙන් බෙදමු. ඕන පුතේ දෙකෙන් බෙදුවා. 12ට 2 ඒවා 6යි. 8ට 2 ඒවා 4යි. 64. 64 කියන පූර්ණ වර්ගයක්. 8 වර්ගය 8 වරක් 8 64යි. ඕන්න එහෙනම් පුතේ මෙයාට එන්නේ දෙවරක් 64 නෙමෙයි 64 වරක් 2. මොකද පූර්ණ වර්ගය තමයි මුලින් ලියන්නේ. ඕන්න 64 වරක් 2. හරිනේ 64 මූලය ඔන්න කොක්ක දැන් දෙන්නට බෙදලා දුන්නා. කොක්ක ඔන්න දෙන්නටම බෙදුවා. මෙයා 8යි මූල 2යි. 8යි මූල 2යි. 8 වරක් මූල 2නේ 8යි මූල 2යි. හරි. රෝමි ලක්ෂණ 3 මූල 28. මූල 28. හරි අපි බෙදලා බලමු මූල 28. 28 අපිට බෙදා ගන්න පුළුවන් දෙකෙන්. බෙදුවම 14යි. 14 කියන්නේ පූර්ණ වර්ගයක් නෙමෙයි. ආයි දෙකෙන් පුළුවන්. 14 දෙකෙන් බෙදුනම 7යි. තායි බෙදන්න බෑනේ. 7 කියන්නේ ප්‍රථමක සාධකයක්. ඒ කියන්නේ මෙතන ඇවිල්ලා තියෙන දෙවරක් 7. දෙවරක් දෙක පුතේ 4යිනේ. දෙවරක් දෙක 4යි. එහෙනම් 4 වරක් 7 28යිනේ. 4 කියන්නේ පූර්ණ වර්ගයක්. ඔන්න එහෙනම් මෙයාව ලියන්න පුළුවන් අපිට 4 වරක් 7 පූර්ණ වර්ගයේ ඉස්සරහින්. හරිනේ? ඕන්න දැන් කොක්ක දෙන්නට බෙදලා දෙන්න. මෙයාට කොක්ක අනිත් එක්කෙනාට කොක්ක. මූල 4 2යි මෙතන මූල 7යි. 2යි මූල 7යි. හරි. 2යි මූල 7යි. රෝමි ලක්ෂණ 4. රෝමි ලක්ෂණ 4 මූල 54. හරි ළමයි උත්තර දාගෙන යන්න පුතේ. ඔයාලා උත්තර දාන්න මේවයි. 54 මම බෙදලා බලන්නම්. 54 ඔන්න දෙකකින් බෙදනවා. මේව කටුකොලයක බෙදන්නේ හොඳයි. 5ට 2 ඒවා 2යි. එකක් ඉතිරි 14ට 2 ඒවා 7යි. ඔන්න ආයි දෙකෙන් බෑ 27 3ෙන් පුළුවන්. 27 3ෙන් බෙදුනම 9යි. 9 වරක් 27යි. එහෙනම් මෙතන ගන්න වෙන්නේ 9 කියන පූර්ණ වර්ගයක්. හරි. එහෙනම් 9 වරක් දෙවරක් 3 මෙතන පුතේ 6යි. 9 වරක් 6. ඕන්න මෙයා ලියන්න පුළුවන් 9 වරක් 6. 9 වරක් 6 කියන්නේ කොක්ක 9ට දුන්නා ඊළඟට කොක්ක 6ට දුන්නා. මූල 9. මූල 9 කියන්නේ 3යි. ඕන්න මෙයා 3යි මෙයා මූල 6යි. 3යි මූල 6යි. හරි. ඊළඟ රෝමි ලක්ෂණ 5. රෝමි ලක්ෂණ 5. මම 5ත් එක්කම අහලා ගන්නවා. මූල 150 තිබුණානේ.
මූල 150. මූල 150 පුතේ අපිට ගන්න පුළුවන්. බෙදගමු බලමු. 150 දෙකෙන් බෙදුනා 75යි. 75 ඊළඟට 3න් බෙදන්න පුළුවන්. 75 3න් බෙදුනම මෙතන 2යි 15ට 5යි 25යි 25 පූර්ණ වර්ගයක් නේ ආයෙ බෙදන්න ඕනේ නෑ නේද 25 පූර්ණ වර්ගයක් ඔන්න 25 වරක් දෙවරක් තුන 6යි 25 වරක් 6 25 වරක් 6 25 ඔන්න දැන් කොක්ක දෙන්නට බෙදලා දුන්නා මූල 25යි මූල 6යි මූල 25යි කියන්නේ 5යි මෙතන මූල 6යි 5යි මූල 6යි රෝම ඉලක්කම් 6 වර්ගමූල 300 300 පුතේ 100ව 3ක් 300යි ඔන්න එහෙනම් 100 වරක් ආච්චි නෙමෙයි 3 100 මූල 100 කියන්නේ 10යි ඕන්න එහෙනම් මෙයා මූල 100 කොක්ක මෙයාට දුන්නා අනිත් කොක්ක මෙයාට දුන්නා මූල 100 කියන්නේ 10යි මෙයා මූල 3යි ඕන්න 10යි මූල 3යි ඊළඟට රෝම ඉලක්කම් 7 මූල 288 බෙදලා බලන්න 288 දෙකෙන් බෙදුවොත් 144යි 144 කියන්නේ පූර්ණ වර්ගයක් 12 12 144යිනේ ඔන්න එහෙනම් 144 වරක් 2 කොක්ක මෙයාට දුන්නා අනිත් කොක්ක මෙයාට දුන්නා මූල 144 ඔන්න ආවා 12යි මෙයා මූල 2යි 12යි මූල 2යි හරි රෝම ඉලක්කම් 8 රෝම ඉලක්කම් 8 මූල 343 මූල 343 343 බෙදලම බලමු 343 දෙකෙන් බෑ 3යි 3යි 6 4යි 10යි ඉලක්කම් දර්ශකය එන්නේ 10යි 3නුත් බෑ 4නුත් කොහොමත් බෑ 5නුත් බෑ 7න් බලන්න 343 7න් බෙදලා හරිද හරි 343 7න් පුළුවන් නේද 7න් ඔව් 7න් බෙදමු 34ට 7 ඒවා 7 වරක් 5 35යි 7 වරක් 4 28යි 4 තමයි ගන්න වෙන්නේ 28යි 28 ඉඳලා ඊළඟට 34 වෙනකම් තියෙනවා 6ක් 63ට 63ට 7 ඒවා 63ට 7 ඒවා 9යි 49යි 49 කියන්නේ 7 වරක් 7 එහෙනම් තේ මෙයා ලියන්න පුළුවන් 49 වරක් 7 ඕන්න කොක්ක මෙයාට දුන්නා අනිත් කොක්ක මෙයාට දුන්නා මූල 49 කියන්නේ 7යි මූල 7යි ඔන්න උත්තරේ 7යි මූල 7යි හරි ඊළඟට රෝම ඉලක්කම් 9 මූල 242
242 දෙකෙන් බෙදලා බලමු. 1යි 2යි 1යි. 121. 11 වරක් 11 121යි. එහෙනම් වැඩි හරි. 121 වරක් 2. මූල 121 වාරයක් මූල 2. 11යි මූල 2යි. 11යි මූල 2යි. හරි. ඊළඟට රෝමි ලක්කම් 10. මූල 200. කියන්නේ පුතේ 100 වරක් 2. ඒ කියන්නේ 10යි මූල 2යි. හරි 10යි මූල 2යි.